ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මේ ධර්ම දේශනාවට අතිශයින් ඔබගේ ජීවිතේ පුරාවට උපකාරී වෙන දහම් කරුණු ටිකක් මතක් කරනවා. මතක තියාගන්න පින්වතුනි, වැඩිහිටි ඈයන්ටයි තරුණ අයටයි මේ චූටි දරුවන්ට පවා තේරෙන විදිහට තමයි මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නේ. ඒ නිසා සවන් යොමා ශ්‍රවණය කළොත් ඔබට බොහෝ කාලයක් හිත පිනිස සුවය පිනිස පවතිනවා. පින්වතුනි, ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා මේ ගෞතම බුද්ධ රාජ්‍යය පිහිටෙව්වා. ඒ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය තමයි අපි මේ විදිහට පින්දහම් කරන්නේ. මට මේ පින්කම මතක් වෙච්ච ගමන්ම සිහියට නැගිච්ච කාරණාව තමයි ලෞතර තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා, පින්වත්නි, මේ මිහි මඩලේ අපි හිස තියපු නැති තැනක් නැහැ කියලා. ඒ තරම්ම මේ පෘථුවියේ යම් තැනක අපි හිටගත්තොත් එතන අපි සංසාරේ මේ කල්පය තුල අපි හිස තියලා තියෙනවා. එතන මේ අහසේ පියාසර නොකරපු තැනක් නැහැ. ඒ තරම් මේ සංසාරේ දීර්ඝයි පින්වතුනි. එතකොට මේ තියෙන සෑම බින් අඟලකම අපිට ගෙවල් හදාගෙන තියෙනවා. අපිට läගලා ඉන්න තැන් අපි හදාගෙන තියෙනවා. මේ මුළු පෘථුවියේ සෑම බින් අඟලකම. හැබැයි එහෙම වුණාට බුද්ධ ශාසනය වෙනුවෙන් අපි වෙහෙර විහාර කරලා තියෙන ප්‍රමාණය ගත්තොත්, එහෙම බුද්ධ ශාසනය වෙනුවෙන් වෙහෙර විහාර කරලා තියෙන ප්‍රමාණය ගත්තොත්, මේ කල්පේටම ලෝකේ පහළ වුණේ ලෞතර තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා 4 එහෙනම් අපි බුද්ධ ශාසනය වෙනුවෙන් කටයුතු කරන්න අපිට බුද්ධ ශාසන 4යි හම්බ වුණේ. නමුත් අපේ මේ සෑම බින් අඟලකම අපි ගෙවල් හදාගෙන තියෙනවා. මේ සෑම බින් අඟලකම අපි හිස තියලා තියෙනවා. සෑම බින් අඟලකම අපගේ මරණය සිද්ධ වෙලා තියෙනවා. ඔබ දැන් ඔය ඉඳගෙන ඉන්න තැන සංසාරේ ඔබට ආපස්සට බලන්න පුළුවන් නම්, ඒ දිවස ඔබට තියෙනවා නම්, පෙර ජීවිත දැකීමේ ඥානය ඔබට තියෙනවා නම්, ඔබටම පෙනේවි ඔබ දැන් ඉඳගෙන ඉන්න තැනම ඔබ කී වතාවක් මැරිලා තියෙනවද කියලා. නමුත් අපිට බුද්ධ ශාසනය වෙනුවෙන් මේ වගේ වෙහෙර විහාර කරන්න ලැබුණේ අවස්ථා 4යි, ශාසන 4යි. එනමුත් ඒ බුද්ධ ශාසනවල අපි කොහේ කවුරු විදියට හිටියද කියලා කවුරුදෝ දන්නේ. කවුරුදෝ දන්නේ. පින්වතුනි, ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනය ධාතු පරිනිර්වාණයෙන් අතුරුදහන් වෙනවා. ඒ ධාතු පරිනිර්වාණය අපිට අවුරුදු වලින් ගොඩක් කාලයක් වගේ හිතුණට මේ සංසාරෙත් එක්ක බලනකොට තව ඇසිල්ලකින් ගෞතම බුද්ධ ශාසනය අතුරුදහන් වෙලා යනවා. මේ පොළොව ගව් 3ක් වැඩිච්ච තැන තමයි ලෞතර තථාගත මෛත්‍රී සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. එතකොට මේ මහ පොළොව ගව් 3ක් වැඩිනකල් බෝධින් වහන්සේලාට ප්‍රාකාර හදනවා, රංවැටවල් හදනවා, බෝධි පූජාවල් කරනවා, වෙහෙර විහාර හදනවා, මේ වගේ බණ අහනවා කියන එක මේ පොළොව ගව් 3ක් වැඩිනකල් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන තුරු මේ මිනිස් වර්ගයාට ආයෙ ලැබෙන්නේ නැහැ. මිනිස් වර්ගයාට ආයෙ ලැබෙන්නේ නැහැ. මේ තමයි අපිට පිනක් කියලා යමක් කරගන්න තියෙනවා නම්, කුසලයක් කියලා යමක් කරගන්න තියෙනවා නම් මේ අවසාන යුගයයි පින්වත්නි. ඒට වාද විවාද තර්ක විතර්ක අවශ්‍ය නැහැ. මේ සසර ගමන දිහා බලනකොට පින් කරගන්න, කුසල් කරගන්න ලැබෙන අවස්ථාව ඊටාම සුළුයි. නමුත් ලෞතර තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවක් තියෙනවා. ඒ තමයි පින්වතුනි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාලා
තුන් දෙනෙකුට පින්කමකදී පින් කරගන්න අවස්ථාව තියෙනවා. තුන් දෙනෙකුට පින්කමකදී පින් කරගන්න පිනේ කොටස්කරුවන් වෙන්න අවස්ථාව තියෙනවා. එයින් පළවෙනි එක තමයි පින්කම කිරීම. ඒ තමයි අපි ගමු ඒ සේනක මහත්මයා මුල් වෙලා මේ විහෙර විහාර පිළිසකර කරවපු එක එතුමා තමයි මේ පිනට මුල් උනේ. ඔන්න එතුමා මේ සම්පූර්ණ පින ගත්තා. බුදුරජාණන් වහන්සේ වදාළා දෙවෙනි එක්කෙනා තමයි ඒ පින්කමට සේවාවත් පිළිවෙත් සපයන උදව් වෙනවා. මේවා හදනකොට උදව් වෙනවා. ශ්‍රම දාන කරනවා. ශ්‍රම දාන කරන අයට තේ සපයලා දෙනවා. සංග්‍රහ කරනවා. කෑම වේලකින් සංග්‍රහ කරනවා. ඊළඟට උදව් කරනවා. ඒ වාගේ එයාත් ඒකට මහන්සි වෙනවා. හැබැයි එයා ධනෙ වියදම් කරේ නැහැ. එයා නෙවෙයි පින්කමේ මූලිකයා. ඒ වුණාට එයා උදව් වෙනවා, ශ්‍රම දාන කරනවා. ලෞතර තථාගතයන් සම්මා සම්බුදුරජාන් වහන්සේ වදාලා පින්කමකදී උදව් කරන කෙනත් ඒ පින්කමේ කොටස්කරුවෙක් වෙනවා. ඒකට මේ සේනක මහත්මයා පිනක් කළාද ඒ පිනේ කොටස්කරුවෙක් බවට ඒ පිනට ඈඳී යනවා. අර ශ්‍රම දාන සහ වත්පිළිවෙත් කරලා ඒට උදව් කරපු අය. සමහර ලාවට මේවා ගේන්න වාහනවල ඒ වගේම මේ වාගේ සෛලමේ ස්තම්භ උඩට ගැනීමේදී පිරිස එකතු වෙලා ඒ ඔක්කොම පිනේ කොටස් කරවෝ. ඔන්න දැන් ඔබට මතක් වෙයි ඔන්න දැන් අපි සල්ලි වියදම් කළෙත් නැහැ. අපිට ශ්‍රම දාන වලට එන්නත් බැරි වුණා කියලා. තුන්වෙනි කෙනා ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාලා ඒ පිනේ කොටස්කරුවෙක් වෙන්න පුළුවන්. ඒ පින්කම අනේ සාදු කියලා අනුමෝදන් වුණා. ඉරිසියාව නැතුව හිතේ කුඩු කේඩුකම් නැතුව සාදු කියලා අවංකවම අනුමෝදන් වෙන්න ඕන. මම මේ මහත්මයාට මොන ගැහිච්ච දවසේම මේ පින්කම ගැන කියද්දිම මතක් කළා මහත්මයා බෝධි ප්‍රාකාරයක් හැදුවොත් විහෙර විහාරයක් හැදුවොත් ලෞතර සම්මා සම්බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකෙක්මයි වඳින්නේ පුදන්නේ. ලෝකේ කොතනක හරි චෛත්‍යයක් හැදුවොත් ලෝකේ කොතනක හරි බෝධි මණ්ඩපයක් හැදුනොත් බෝධින් වහන්සේ නමක් රෝපණය වුණොත් ඒ සියල්ල බුද්ධ ශාසනයේ පිණිසමයි. අනාගත පරම්පරාව පිණිසමයි. අනේ සාදු සාදු කියලා ගම් වශයෙන් බෙදෙන්නේ නැතුව එහෙම නැත්නම් ධනපති නිර්ධන වශයෙන් බෙදෙන්නේ නැතුව වෙනත් ભેද හදාගන්න නැතුව බුද්ධ ශාසනය වෙනුවෙන් නේද කියලා අනේ සාදු කියලා යම් කිසි කෙනෙක් අනුමෝදන් වෙනවද ඔහුත් ඒ පිනේ කොටස්කාරයෙක් බවට පත් වෙනවා. හැබැයි පින්වතුනි මේ පින්කම් තුන ගත්තොත් එහෙම ඒ කියන්නේ පිනක් කිරීම, පිනට උදව් වීම, පින අනුමෝදන් වීම කියලා මේ තුන ගත්තොත් අමාරු මේක තමයි මොකද්ද? අනුමෝදන් වෙන එක. එහෙම නැත්නම් මිනිස්යන්ට හිතෙනවා එයා ඒක බාරගෙන එයා කරපුවාවේ. එයාට සල්ලි තියනවා එයා කරපුවාවේ. ආන්න ලොකුවට හදපුවාවේ. අපි මොකටද මහන්සි වෙන්නේ? කියලා එක එක්කෙනාට මේක පාස් කර අපරාධේ Tamanටත් කරගන්න බැරි පිනක්. අනේ සාදු කියලා අනුමෝදන් වෙලා ඒ පින රැස් කරගන්න තියෙන අවස්ථාවත් අහිමි කරගන්නවා. ඒ නිසා පින්වතුනි මේ ධර්ම දේශනාව ආරම්භයේදීම කියන්නේ මේ සෑම තැනකම සොඳුරුව ගරු ගාම්භීරව ඉදි කරලා තිබෙන මේ විහෙර විහාර බෝධි ප්‍රාකාර මණ්ඩප සහිත මේ පින්කම දැක බලා අනුමෝදන් වෙත්වා. සාදු කියා අනුමෝදන් වෙත්වා. මේ පින්කමේ ආනිසංස විදිහට ඔබ ඔය සාදු කියලා අනුමෝදන් වීමේ ආනිසංස විදිහට ලෞතර බුදුරජාණන් වහන්සේ වදාළ දහම් කාරණාවක් මේ මොහොතේ සිහිපත් කරනවා. ඒ තමයි පින්වතුනි එදා අපගේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සවැත් නුවර දෙව්රම් විහෙරේ වැඩ හිටියා. ඒ කාලේ පින්වතුනි එක දානයක් තිබ්බා වීදි දාන කියලා. වීදි දාන කියන්නේ අහලා තියෙනවද ඒ දාන? දැන් අපි අහලා තියෙනවනේ ගිලම් දාන, සලාක දාන, ඊළඟට ආයෙ මොනවද අහලා තියෙන්නේ? ගමික දාන, ওই විදි පිණ්ඩපාත දාන,
අහලා තියෙනවනේ වීදි දාන. වීදි දාන කියන්නේ මෙහෙමයි. ඒ කියන්නේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයේට ආරාධනා කරනවා දානෙට. ඒ දානේ දෙන්නේ මුළු වීදියකමයි එකතු වෙලා. ඒ මුළු මාවතේම ඒ මුළු වීදියේම අය එකතු වෙලා තමයි දානේ දෙන්නේ. එතකොට ඒ දානෙට ආරාධනා කරලා මිනිස්සු ඒ වීදියේම පැතිරුවා හැරියා හෙට වීදි දානේ තියෙනවා. බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය වැඩම කරනවා දානෙට. ඒ නිසා සියලු දෙනා කැවිලි හදන්න ඕන. දානෙට තියෙන දේවල් හදන්න ඕන. ඊට පස්සේ සියලු දෙනා කැවිලි පූජා කරන වෙලාවේ තමන් හදාගත්ත කැවිලි පූජා කරන්න. ඒ වගේම දානේ පූජා කරන වෙලාවේ තමන් ගෙනාවු දානේ පූජා කරගන්න කියලා ඔන්න මුළු වීදියේම රාවයක් යවුවා. ඔය වීදියේ හිටියා ඊටමත් දුප්පත් මිනිස්සෙක්. මේ දුප්පත් මිනිස්සයා කල්පනා කළා දැන් හෙට වීදි දානේ. අපේ ගෙදර මොකුත් නැහැ. මම මොකද කරන්නේ කියලා කල්පනා කරනකොට මේ මිනිස්සයා මේ දුප්පත් මිනිස්සයා පිටි වලින් හාල් පිටි ටිකක් ඉතුරු කරගෙන තිබ්බ ටිකක් මෙයාට මතක් වුණා. මෙයා පහුවදා මේ හාල් පිටි ටිකට වතුර දාලා කොළපතක ඔතලා අඟුරු පල්ලේ තැම්බුවා මේක. පිටි ටිකක් වතුර දාලා මේ ගුලි කරලා කොලේක ඔතලා අඟුරු පල්ලේ තැම්බුවා. මේක පිටි කැවිලි වර්ගයක්. ඒ කියන්නේ ඊටමත් දුප්පත් අය කර කියා ගන්න දෙයක් නැති තැන කන කෑමක්. ඉතින් මෙයා මේක උදේ පාන්දර අරගෙන අඟුරුපල්ලි තම්බලා මේකත් අරගෙන දැන් වීදියට ගියා. එතකොට රම් වාජනවල දානේ කැවිලි හදාගෙන රිදී වාජනවල සුවඳ හමන දානේ කැවිලි හදාගෙන සර්වාභරණින් සැරසෙච්ච ඇමතිවරු මන්ත්‍රීවරු ගම් ප්‍රධානීන් ඊළඟට ගොඩාක් කුලීනයන් බ්‍රාහ්මණවරු ශාස්ත්‍රීයවරු සිටුවරු සහිත විශාල ජනකායක් වීදියේ දෙපස සිටිනවා. ඔබ හිතන්න බලන්න නුවර පෙරහැර ඇසල පෙරහැර කාලේ පෙරහැර මාවතේ දෙපස මිනිසුන් සිටින අයුරු හිතට ගන්න. ඒ වගේ දා වීදි දාන වෙලාවේ ලෝතුරා තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ප්‍රධාන සිය ගණන් මහරහතන් වහන්සේලා එදා දානෙට වඩිද්දී සියලු දෙනා දන් අතේ තබාගෙන මාවත දෙස බලද්දී මගේ දානෙ ටිකක් බුදුරජාණන් වහන්සේට පුදන්න ඕන, සාරිපුත්ත මහරහතන් වහන්සේට පුදන්න ඕන, මොග්ගල්ලාන මහරහතන් වහන්සේට පුදන්න ඕන, අනේ මගේ බුදුරජාණන් වහන්සේගේ හැඩහුරුකම ඇති මහා කස්සප මුනිදුන්ට දානෙ පුදන්න ඕන කියලා මිනිස්සු බලාගෙන ඉද්දී සුගත් මහා චීවර ධාතුව පෙර වූ ලෞතුරා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගන්ධ කුටියේදී සුගත් මහා පාත්‍ර ධාතුව ශ්‍රී හස්තයට රැගෙන ගන්ධ කුටියෙන් සිංහ රාජෙක් නික්මිනවා වගේ නික්මී වදාලා. සාරිපුත්ත මහරහතන් වහන්සේ, මොග්ගලම් මහරහතන් වහන්සේ, මහා කස්සප මහරහතන් වහන්සේ, ආනන්ද තෙරුන් වහන්සේ පිටිපසෙන් පීලිස් හැදුණා. සවැත් නුවර මහා වීදියට වඩිනවා. සුගති සම්පත්, ලෝකෝත්තර සම්පත්, අමා නිවන් සම්පත් මිනිසුන්ට සැලසෙන මොහොත, බෙදෙන දන් හැන්ද කල්ප කෝටි ගාණක් විපාක සලස්වන මොහොත. බුදුරජාණන් වහන්සේ වීදියේ වඩිද්දී සියලු දෙනා රන් හැන්දෙන් දන් ඔසවද්දී, රිදී හැන්දෙන් දන් ඔසවද්දී බුදුරජාණන් වහන්සේ සුගත් මහා පාත්‍ර ධාතුව ඔවුන්ට විවර නොකොට භාග්‍යතුන් වහන්සේ සංසුන් හස්ති රාජෙක්සේ වැඩියා දුප්පතා ළඟට.
දැන් හිතන්නකෝ මේ දුප්පත් මිනිස්සයා ඉදිරියේ බුදුරජාන් වහන්සේ පාත්‍රේ විවර කරනකොට ඒ මිනිස්සයාට මොනව හිතෙන්නේ නැතිද? පින්වතුනි අර පිටි කැවිල්ල ඒ පාත්‍රයට පූජා කළා. කොඳුළු සලසලා වැඳගෙන හිටියා. කතා කරගන්න සාදු කියා ගන්න හයිය නැහැ. අනපේක්ෂිතයි. ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ පාත්‍රේ වසාගෙන ආපහු වැඩියා. වෙන කිසි කෙනෙක්ගෙන් දානෙ ගත්තේ නැහැ. ඒ වීදියේ පසෙක තනවා තිබුණ මණ්ඩපේ බුදුරජාණන් වහන්සේ පිටි කැවිල්ල වැළඳුවා. එදා මාගේ ශාස්ත්‍රෝ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට දේවාති දේව වූ බ්‍රහ්මාති බ්‍රහ්ම වූ නරශ්‍රේෂ්ඨ වූ ලෞතුරා තථාගතයන් වහන්සේගේ එදා දවසේ ආහාරය අර පිටි කැවිල්ල. ලෞතුරා සම්මා සම්බුදුවරු දන් වළඳන්නේ පවා ලෝකිට අනුකම්පා පිණිස. මේ ධාතුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සර්වඥ ධාතු ලෝකේ ඉතුරුනේ ලෝකයාට අනුකම්පා පිණිස. ජයසිරි මහා බෝධීන් වහන්සේලා මේ වැඩ සිටින්නේ මෙවැනි පින්වතුන්ට මෙසේ පින් කරගන්න අනුකම්පා පිණිස. ඉතින් එදා මුළු වීදියේම කතාව තමයි බුදුරජාණන් වහන්සේ වැළඳුවේ අර පිටි කැවුම. එදා මුළු වීදියේම කතාව තමයි අර දුප්පතා කොච්චර පිනක්ද කරගත්තේ. ලෞතුරා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ එක දවසක වේල සම්පූර්ණ කළා වීදියේ දුප්පතේ. ඒ මුළු වීදියේම කතාව රාවයේ පැමිණුණා. පැතිරිලා ගියා. මිනිස්සු දුවගෙන ඔහුට ඇවිල්ලා කිව්වා අනේ මන් ළඟ මෙන්න කහවණු ටිකක් තියෙනවා. මේ කහවණු ටික ගන්න ඔයා කරගත්ත පින මට අනුමෝදන් කරන්න කිව්වා. එතකොට මෙයාට සැකයක් ආවා සල්ලි වලට පින් දෙන්න පුළුවන්ද? සල්ලි වලට පින් දෙන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ මෙයා මම බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මේක කියලා ආයෙ අර දුගිය වීදියේ දෙව්වා. බුදුරජාණන් වහන්සේ නැවත දෙව්රම් හිරට වඩින මොහොත වැඳ වැටුණා. ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ අද මා විශාල පිනක් රැස් කළා. මේ ජනයා එක එක්කෙනා ඇවිල්ලා කහවණු දික් කරනවා මා ඉදිරියට. මේ කහවණු අරන් පින මට ඒ පින් අනුමෝදන් කරන්න කියලා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඒ වෙලාවට මම මොකද කරන්න කියලා ඇහුවා. පින්වත බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත මුදල් රැගෙන හෝ නොරැගෙන හෝ සල්ලි අරන් හෝ නැතුවා හෝ පින කියන එක අනිත්‍යයට අනුමෝදන් කරන්න කිව්වා. ඒක ඒ අයටත් බොහෝ කාලයක් හිතසුව පිණිස පවතිනවා. Tamanටත් හිතසුව පිණිස පවතිනවා. ඒ නිසා ඔබ සිස්සේ පින් දෙන්නකෝ අනිත් අයට. ඊට පස්සේ මේ මිනිසයා ගිහිල්ලා පුටුවක ඉඳගෙන කිව්වා හරි දැන් මම පින් දෙනවා. ඒකවල මිනිස්සු ඇවිල්ලා කහවණු එයා ඉදිරියේ දානවා. මෙයා කියනවා මා අද ශාස්ත්‍රුන් වහන්සේගේ දන් වේල පරිපූර්ණ කරලා මා රැස් කළ පින අනුමෝදන් විත්වා කියලා. මේ විදිහට පින අනුමෝදන් කළා. පින අනුමෝදන් කරනකොට අනිත් අය සාදු සාදු කිය අනුමෝදන් වුණා. රාජ මහා අමාත්‍යවරු, മന്ത്രിවරු, ගම් ප්‍රධානින්, සිටුවරු කහවණු ඔහු ඉදිරියේ වගුරුවා අර පින අනුමෝදන් වුණා. මේක ඇත්ත වශයෙන්ම සිද්ධ වෙච්ච දෙයක්. එදා හවස් කාලයක් කෙනෙකුට මේ වගේ පුටුවක ඉඳගෙන හිටපු ඒ දුගියා වටා රන් කහවණු. පස්සේ රජතුමා රාජ පුරුෂයෝ ලවා ඔහුගේ රන් කහවණු ගණන් කරලා තියෙනවා. කහවණු කෝටි 9ක් තිබිලා තියෙනවා. රන් කහවණු කෝටි 9ක්. රජතුමා ඇහුවා රන් කහවණු කෝටි 9ක් තියෙන මිනිස්සෙක් ඉන්නවද මේ ප්‍රදේශයේ? අනේ නෑ කිව්වා. එහෙනම් මොහු සිටුවරයෙක් කරන්න කිව්වා. එදා හවසම සිටුවරයෙක් වුණා. දැන් ධම්සභා මණ්ඩපේ කතා වෙනවා සංඝයා. තමන්ට පිටි කැවිල්ලක් පූජා කරපු දුගිය සිටුවරයෙක් වුණානේ බුදු කෙනෙකුට ධනම් පුදලා කියලා. මේ කතාව ඇසූ අපගේ බුදුරජාණන් වහන්සේ වදාලා
පින්වත් මහණෙනි, ওই පිටි කැවිල්ලක් පූජා කරලා ওই දුගී මිනිසයාට සිත සැලසුනේ මේ ජීවිතේ පමණක් නෙවෙයි. කලිනුත් ඒ යහපත වුණා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මොකක්ද මේ සිද්ධිය? බුදුරජාණන් වහන්සේ වදාළා පින්වත් මහණෙනි, බොහෝ ඉස්සර කාලයක මහ බෝධිසත්වයෝ වෘක්ෂ දේවතාවෙක් වෙලා හිටියා. එතකොට බුදුවරු නැති ඒ යුගයේ මිනිස්සු පිහිට ඉල්ලලා ගස්වලට වඳිනවා. ඒ ගස්වලට පුද සත්කාර කරනවා. ඒ ගස් මල් මාලා වලින් සරසනවා. සුවඳ පූජා කරනවා, පහන් පුදනවා. ඒ ගස්වල මුල ආසන පනවලා කැවිලි පළතුරු ආදී ප්‍රණීත භෝජන පුදනවා. පුදලා එක එක දෙවිවරුන්ට පින් දීලා තම තමන්ගේ දුක් ගැනවිලි දෙවියන්ට කියනවා. බුදුරජාණන් වහන්සේ වදාළා පින්වත් මහණෙනි, ඔහොම එකක් ලෝකේ තියෙනවා. එතකොට එක්තරා ගමක හිටපු දුප්පත් මිනිස්සෙක් කල්පනා කළා, මාත් මේ වාගේ දෙවි කෙනෙකුට වැඳලා මගේ දුක් ගැනවිලි ටික කියන්න ඕන කියලා කල්පනා කළා. මේ මිනිස්යාගේ ඉඩමේ තියෙනවා එඬරු ගහ. විශාලව පැතිරුණ එඬරු ගහ. පින්වතුන් කියන්නේ ඒ එඬරු ගහේ තමයි අර වෘක්ෂ දේවතාව හිටියේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තියෙනවා ওই ගන්ධබ්බ කායික දෙවිවරු ගැන කියද්දී මුල් වලට අධිග්‍රහිත දෙවිවරු, පත්‍ර වලට අධිග්‍රහිත දෙවිවරු, තනකොළ ගහට පවා අධිග්‍රහිත දෙවිවරු ඉන්නවා. ඒවට මේ තෘණවලට අධිග්‍රහිත දෙවිවරු. බලන්න අපි දන්නේ නැති වුණාට ලෝකේ තියෙන දේවල්. සමහර වෘක්ෂ තියෙනවා මේ පත්‍ර 2-3යි ඇවිල්ලා තියෙන්නේ. ඒටත් අරක්ගෙන ඉන්නවා යම් කිසි දේවතාවෙක්. එතකොට ওই සංයුත්ත නිකායේ තියෙනවා ওই දෙවිවරුන්ගේ විස්තර. මේ චූටි වෘක්ෂයට පවා සමහර වෙලාවට දෙවිවරු අරක්ගෙන ඉන්නවා කියනවා. එහෙව් එකේ එඬරු ගහටත් අරක් ගත්තා. ඉතින් අර දුප්පත් මිනිසයාගේ ගෙදර මිදුලේ තමයි එඬරු ගහ තිබ්බේ. ඒ මිනිසයා එඬරු ගහ වටේ සුද්ධ කරලා ඔය ගල් ටිකක් එහෙම තියන්න ඇති. තියලා ඉතින් සුවඳ පූජා කළා, පහනකුත් පත්තු කළා. මේ මිනිසයා මොනවද පූජා කරන්න කියලා අර වෘක්ෂ දේවතා වන්දනාව තියෙන කාලේ මේ මිනිසයාට මල් මාලා වෘක්ෂේ පළඳන්න නැහැ. දිලිසෙන සලු පළඳන්න නැහැ. ඊට පස්සේ මේ මිනිසයා මොකද කළේ? මොනවද තියෙන්නේ කියලා කල්පනා කරනකොට බලන්න අර සසරේ ස්වභාවය gedara පිටි ටිකක් තිබ්බා. ඒ මිනිසයා අර පිටි ටික ලුණු දාලා වතුර දාලා කවලම් කරලා කොලේ කොතලා අඟුරු පල්ලේ තැඹුවා. තම්බලා මේ වගේ භාජනයකට මේ අරගෙන චූටි මොකක් හරි මඩක්වක් අඩිවලඳක් වෙන්න ඇති. අරගෙන අර වෘක්ෂයට පූජා කරන්න ගිහිල්ලා ඔය මේ වෘක්ෂයේ දිෙද්දින් මේ මිනිස්යාට හිතුණා ඇත්තටම මේ දෙවිවරු කියන්නේ දිව්‍ය භෝජන ගන්න අයනේ. ඒ දෙවියන්ට මේ අපි පූජා කරන මේ පිටි කැවිල්ල මේ දෙවියෝ පිළිගනේද? ඒ දෙවියන්ට දිව්‍ය භෝජන තියෙනවනේ. දැන් අපි වුණත් කට කතාවට මිනිස්සු කියනවා දිව්‍ය ලෝකේ ඔච්චර කැම තියෙද්දි මේ පළතුරු වට්ටියකට වහ වැටෙයිද කියලා කියනවනේ. ඔය කතාව නැද්ද අද? මිනිස්සු අතර තියෙනවා. අපිත් ඉස්සර ඔය කතා වෙලා තියෙනවා. මේ මිනිසයාත් හිතුවා දෙවිවරු මේ අපි හදන ඒවා කයිද කියලා. දැන් මේ මිනිසයා මේක අතේ තියාගෙන ඉන්නවා, ගහ ළඟට යන්නේ නැහැ. අර ගහේ හිටපු වෘක්ෂ දේවතාවා මේක බලාගෙන හිටියා. ඉඳලා ඔහුගේ හිත දැක්කා. දැකලා ඔහුට පේන්ට එඬරු ගහේ අතුපතර අතරින් මතුවුණා. මතුවෙලා කියනවා, "පින්වත, ඇයි ඔක පූජා කරන්නේ නැත්තේ? ඇයි මා උදෙසා හැදූ දේ පුදන් නැතුව ඉඳලා මට ලැබෙන්න තියෙන දේ වළක්වන්නේ ඇයි?" පින්වතුනි, යම් කිසි කෙනෙක් යම් අරමුණකින් පුද පූජා තියෙනවා නම් මොනම හේතුවක් නිසා හෝ ඒ පුද පූජා වළක්වන්න හොඳ නැහැ. තවත් කෙනෙකුට ලැබෙන දෙයට අන්තරා කරන්න හොඳ නැහැ. ඒක සත්පුරුෂ ධර්මයේ නෙවෙයි. දැන් සමහර අය ඉන්නවා දේවාල වලට යනවා, සමහර අය දේවාල වලට යන්නේ නැහැ.
ඒතර දේවාල වලට යන්නේ නැති අය දේවාල වලට යන අයට කියනවා ඔවා ගෙනියන්න එපා. පූජාවට තියන්න එපා. ඇත්තටම සත්පුරුෂ ධර්මයේ දිහා බලනකොට ඒක එහෙම කියන්න හොඳ නැහැ. තමන් යමක් කමක් තේරුම් අරන් හෝ යම්කිසි අදහසකින් තමන් ඒකින් වැළකීලා ඉන්නවා නම් ඒක එයාගේදී. නමුත් තවත් කෙනෙක් දෙන දේ වළක්වන්න හොඳ නැහැ. තවත් තැනකට ලැබෙන පූජාව වළක්වන්න හොඳ නැහැ. තමන්ගේ අදහස වෙනම එකක්. ඔය වගේම තියෙනවා මම දැකලා තියෙනවා සමහර අය ඔන්න මස් මාංශයෙන් වැළකී වාසය කරනවා. ඒක එයාගේ පෞද්ගලික අදහසනේ. ඔන්න අල්ලපු ගෙදර කෙනා දානයක් හදනකොට එපා දෙන්න එපා. හොඳ නෑ ඔවා. තමන් වැළකීච්ච එක වෙනම එකක්. අර මිනිස්සයා ප්‍රණීතව දානයක් හදද්දී ඒක වළක්වපු කර්මය Taman එනවා. වළක්වපු කර්මය එනවා. දැන් ඕන දවසක් අපි දානයකට ගිහිල්ලා අනේ අහිංසක ආච්චි කෙනෙක් වෙන්න ඕන මම මතක හැටියට කරවල ටිකක් ලුණු දාලා හදලා දැන් ගේනවා මිනිස්සු දානේ ගේනවා එක එක ඒවා. අර ආච්චි මේ කරවල ටිකක් තෙල් දාලා ලුණු දාලා දැන් චූටි පරණ වළඳකට දැන් අරන් පොලි මේනවා දානේ බෙතන්න. එතන හිටු මහා උපාසක මහත්තයා කිව්වා මේ ඔය කරවලනේ හාමුදුරුවෝ වළඳන්නේ යන්න කිව්වා. අර ආච්චිගේ මූණ චූටි වුණා. පවුතින් උන්ද ඉතින් හිතලා හදාගෙන ආව. මම ඉඳලා කිව්වා නෑ මං වළඳනවා මට ගේන්න කිව්වා. මං කිව්වා මං වළඳනවා මට අරන් එන්න. මං දැක්කේ මේ කරවල නෙමෙයි මම දැක්කේ. මම අර ආච්චිගේ සද්ධාව දැක්කේ. පවුන් දැකේ. මම වළඳන එක දාම්පතට ගත්තදී වළඳන එක නැති එක මගේ වැඩක්. නමුත් අර මිනිස්සු අහිංසකව ගෙන ආපු දෙයි. ඒ නිසා රුක්ෂ දෙවියා කියනවා ඔබ මා උදෙසා හැදුවනම් ඔය කැවිල්ල එක එක දේවල් හිතලා මට ලැබෙන දේ ඔබ වළක්වන්න එපා. කියනවා දෙවියන්ට දිව්‍ය භෝජන තියෙනවා. මිනිස්සු ආහාර වලින් යැපෙනවා වගේම දෙවියොත් ආහාර වලින් යැපෙනවා. ඒ දෙවියා විස්තර කරනවා. ඒ දෙවියා විස්තර කරනවා ඔබ යම් පූජාවකට යමක් තිබ්බොත් ඒ දෙවියන් ඒට බැල්ම හෙලා එහි ඕජාව උරා ගන්නවා. ඒ ඕජාව උරා ගැනීම තමයි කියන මේ දෙවියන්ගේ දිව්‍ය භෝජනේ වෙන්නේ මේ වෙලාවට. ඒ නිසා ඔබ සතුටෙන් පුදන්න කියනවා මේක. දැන් අර මනුස්සයාට දැන් ගහේ දෙවියක් දැක්කනේ. පුදුම සන්තෝෂයි. ඔහු ඇවිල්ලා අර ගහ ළඟ අර පූජාව තිබ්බා. ඔබට මේක මේ පූජා වේවා කියලා. අර වෘක්ෂ දේවතාවා එහි ඕජාව ගත්තා. අරන් කියනවා පින්වත ඔබ මෙච්චර සතුටින් ගෞරවයෙන් ඇයි මේ මට උපස්ථාන කරන්නේ? ඊට පස්සේ කියනවා අනේ මම මේ ගොඩාක් දුකටපත් වෙලා දුප්පත් වෙලා එදා වේල හොයාගන්න නැතුන් රස්සාවකුත් නැතු ජීවත් වෙන කෙනෙක් මම. අනේ මට සැනසෙල්ලක් ලැබේවි කියලා මම මේ වෘක්ෂයට වඳින්නේ කිව්වා. ඉතින් දෙවියන්ට අනුකම්පා හිතුණා. දෙවිය කියනවා මට කෙලෙහි ගුණ තියෙනවා. ඒ නිසා මම ඔබට යහපත සැලසෙනවා. ඔබ දැම්ම යන්න රජ්ජුරුව ළඟට. රජ්ජුරුව ළඟට ගිහිල්ලා කියන්න අන්න අසවල් තැන මහා නිදානයක් තියෙනවා කියලා ගොඩ ගන්න කියනවා කරත් අරගෙන ඇවිල්ලා. ඒකල ඒ දානේ රජ්ජුරුවන්ට දෙන්න කියනවා. ඊට පස්සේ වෙන්න ඕන දේ වෙයි කියලා. ඉතින් ඒ වගේම අර මිනිස්සයා ගිහිල්ලා රජ්ජුරුවන්ට කියලා රජතුමනි මම නිදානයක් තියෙන තැනක් දන්නවා. කරත්තයි රාජපුරුෂයෝ දෙන්න ඒ ඔක්කොම අරන් එන්න. කරත්ත 50ක් විතර පිරෙන්න සෝල නිදානයක් ගොඩ ගත්තා. දෙවියන් තමයි නිදානේ තියෙන තැන පෙන්වුවේ. අයිතිකාරයෙක් නැති නිදානය. ඒ කරත්ත පිටින් රන් රිදී මුතුමැණික් රාජ මන්දිරේ ගිහිලා ගොඩ ගහනකොට රජතුමා ගත් කටටම කිව්වා මේ සියල්ල මේ දුගියගේ පිනට හම්බෙච්ච ඒවා. මේ සියල්ල මොහුට දීලා මේ නගරේ සිටුවරෙක් කරන්න කියලා සිටුවරෙක් වුණා කිව්වා. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මම වෘක්ෂ දේවතාවෙක් වෙලා ඉන්න කාලෙත් ඒ වෘක්ෂයට වැඳපු කෙනා සිටු තනතුරටපත් කළා. මම මේ කියන්න හැදුවේ මේකයි පින්වතුනි. එඬරු ගහකට වැඳලත් එවැනි දිට්ඨ ධම්ම වේදනීය විපාක ලැබුණා නම් ඒ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දසමරුම් පරාජයට පත්කොට සව් කෙලෙසුන් නසා
ලෞතුරා සම්මා සම්බුද්ධ රාජ්‍යයට පත්වන මොහොතේ සෙවන සලසාලු විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට ශෛලමය ප්‍රාකාර කොට ස්වර්ණ රංවැටක් ඉදිකොට මෙසේ සරසා ධාතු ස්තූපයට පියගැටවල සකස් කොට ධර්මයේ දේශනා කරන මණ්ඩපේ ශෛලමය ලෙස ඉදිකොට මෙවැනි උපහාර කරන කෙනාට එහි පිනේ විපාකයේ කෙබඳු වේයිද? සාදු කියා අනුමෝදන් වන කෙනාගේ පිනේ විපාක කොයි වගේ වේයිද? ඇයි ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ කතා වස්තුවේදීම වදාලානේ සල්ලි අරන් හෝ නැතා හෝ අන් අයට පින් දෙන්න කියලා. ඒ නිසා මේ පින්කම සුළුපටු දෙයක් කියලා හිතන්න එපා. ආකාශ චේතිය කියන ස්ථානයේට ගල්පඩි පෙළවල් දෙකක් හදපු පුංචි හාමුදුරු නමක් හිටියා. ඒ පුංචි හාමුදුරුවෝ පස්සේ කාලෙක ගිලන් වුණා. ඔබ දන්නවද චෛත්‍යයේ පඩිපෙළ දෙකක් හදපු පුංචි හාමුදුරුවෝ තමයි අපවත් වීමෙන් පස්සේ මේ ලංකාවම එක්සේසත් කරපු දුටුගැමුණු මහරජුරුව වෙලා ඉපදුනේ. ඒ සෛලමේ චෛත්‍යයට ගල් පඩිපෙළවල් දෙකක් තියපු පොඩි හාමුදුරුවෝ. 28ක් යුද්ධ ජය අරගෙන මේ ලංකාව එක්සේසත් කළේ දුටුගැමුණු රජුරුවෝ කලින් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ඒ උතුම් බෝධීන් වහන්සේගෙන් ගිලිහුණු පත්තර ඉවත් කරලා බෝමලුව සුද්ධ කරපු පිනටයි දුටුගැමුණු රජුරුවෝ ලංකාව එක්සේසත් කරපු රජුරුවෝ බවට පත් වුණේ. ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ආනුභාවයත් පින්බලයත් කෙතෙද්දයත් ඒ බුදුරජාණන් වහන්සේට සෙවන සලසූ බෝධියෙන් ගිලිහෙන පත්‍රේ ඉවත් කරන කෙනාටත් ඒසා ආනිසංස සිද්ධ වුණා. බුදුරජාණන් වහන්සේලා ලෝකෙට පහළ වෙන්නේ පින්වතුනි ඊටමත් කලාතුරකින්, අතිශයින් කලාතුරකින්. ඒ නිසා යම්කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ විශේෂයි වන්දනා කරනවද? සාදු කියනවද? මේ පින්කම් අනුමෝදන් වෙනවද? මලින් පහනින් සුවඳින් පුදනවද? ඔව්හෝ මේ මනුස්ස ජීවිතේ අප්‍රමාණ පින් රැස් කරගන්නවා. දැන් පින්වතුනි එතුමා කරපු පින අපිට දැන් එකයි ඉතුරුනේ, අනුමෝදන් වෙන්න විතරයි. ආයේ මේ සෛලමේ ප්‍රාකාරය ආයේ ගල් බැඳලා ආයේ හැදිල්ලක් නැහැ. හදපු රන් වැටේ ආයේ හැදිල්ලක් නැහැ. හදපු පිය ගැටේ ආයේ හදෙලි පිය ගැටෙල්ලක් නැහැ. දැන් තියෙන්නේ හදපු බෝධි ප්‍රාකාරයේ සහිත බෝධින් වහන්සේට වඳින්න ඕන, පුදන්න ඕන, සත්කාර කරන්න ඕන. හිතට ගන්න එඬරු ගහටත් වැඳපු කෙනාට සිත සැලසුණා කියලා. එඬරු ගහටත් වැඳපු කෙනාට සිත සැලසුණා නම් අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වඩිනකොට ලංකාවේ ගස්ගල් වන පර්වත වැඳ වැඳ හිටියේ. නමුත් පුළුවන් නම් පින්වතුනි මා ඉතිහාසයේ කියවපු කෙනෙක්, ඔබත් ඉතිහාසයේ කියවලා ඇති, තවත් කියවන්න. මිහිඳු මහරහතන් වහන්සේ කවදාවත් ගස්ගල් වන පර්වත වලට වඳින එක එපා කියලා නැහැ. හැබැයි ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බෝධීන් වහන්සේ වැඩැම්මුවාට පස්සේ මිනිස්සුන්ට හිතුණා මේ තමයි වැඳිය යුතු දේ. ධාතු සෑය ඉදි වුණාට පස්සේ මිනිස්සුන්ටම හිතුණා මේ තමයි පිදිය යුතු දේ කියලා. ඒ මිනිස්සුන්ට උපන් ශ්‍රද්ධාවයි නුවණයි මුල් කරගෙනම වැඳිය යුතු පිදිය යුතු දේ මිනිස්සුම තීරණය කළා. මිහිඳු මහරහතන් වහන්සේ වළක්වලා නැහැ. කාලවේල චිත්‍රරාජ අයට තිබ්බ අනුරාධපුරයේ තිබ්බ කෝවිල් පවා මහසෙන් රජුරුවන්ගේ කාලේ වෙනකල් තිබිලා තියෙනවා. ඒ ඔක්කොම මහසෙන් රජුරුවන්ගේ කාලේ තමයි කාලවේල චිත්‍රරාජලාගේ කෝවිල් පවා කඩලා තියෙන්නේ. රහතුන්ගේ යුගයේ කෝවිල් කැඩුවේ නැහැ. මිනිස්සුන්ට නිකම්ම තේරුණා වැඳිය යුත්තේ කවුද පිදිය යුත්තේ කවුද කියලා. පැහැදිලිද මම මේ කියන එක? ඒක මේ වගේ පින්වතුනි. ඔන්න පිපාසයට වතුර බොනවා. ඒකට වතුර බොනකොට ටැප් එකෙන් උත් බොනවා. ඊළඟට මිනිස්සු විතරක් නෙවෙයි සතා සිව්පව පවා ඉන්නවනේ. ඒකට ඔයාලා දැකලා ඇති වැස්සට ওই මිඳුලේ වලවල් වල වතුර පිල්ලා තියෙනකොට බල්ලෝ බලල්ලෝ ඒකෙමුත් වතුර බොනවා.
කාණු වලත් වතුර බොනවා. මඩ වතුරෙත් කුරුල්ලෝ නාන්නේ. ඒවා වතුරත් බොනවා. සීතල පිරිසිදු නිල් කැට ජලයේ ගලන උල්පතක් තියෙනවා. ඒ උල්පතේ වතුරත් බොනවා. එතකොට මේ සතා සිව්පාවා මිනිසු සහිත සකල සත්වයා පැම්බොද්දී මේ තමයි පිරිසිදු උල්පත් ජලය කියලා වෙන් කරගන්නේ නුවණ තියෙන මිනිස්සයාමයි. බල්ලට ඕනන්නේ මොකක් හරි වතුරක් බොන්න මිසක්කා එළුවට කුකුලට ඌරට ඒ වගේම පක්ෂියාට සතා සිව්පාවට ඕනන්නේ වතුර ටිකක් බොණ්ඩයි ඇඟ තෙතමනේ කරගන්නයි මිසක්කා උන්ට පිරිසිදුකම කියලා එකක් නැහැ. හැබැයි නුවණ තියෙන මිනිස්සයාට වතුර බිබී යද්දින් තේරෙනවා මේ වතුර නම් පිරිසිදුයි. මේ වතුර නම් උල්පතකින් ගලන්නේ. මේ වතුර තමයි බොන්න ඕනන්නේ කියලා තේරෙනවා. ඒ වගේ පුදන දේවල් වඳින දේවල් ලෝකේ තැන් තැන් වල තියෙද්දී නුවණැති සත්පුරුෂයාටම තේරෙනවා මෙය වැඳිය යුතුයි. මෙය පිදිය යුතුයි කියලා උතුම් දේ හඳුනා ගන්නවා. ඔය වගේම තමයි බණ ඇහිල්ලත්. ඔය වගේමයි බණ ඇහිල්ලත්. බණ අහන එකත් සමහරු කියනවා අපි නම් හැම ආන්තර නමක්කගෙම බණ අහනවා. හරිනේ වැරද්දක් නැහැනේ. කාට හරි කියන්න පුළුවන් ද හැම ආන්තර නමක්ගෙම බණ අහන්න එපා කියලා? එහෙම කියන්න බෑ. අපි නම් හැම ආන්තර නමක්කගෙම බණ අහනවා කියලා. නමුත් අර වතුර බොන සත්වයෝ වගේ නුවණැති සත්වයාට තේරෙනවා මෙන්න මේ බණ තමයි ඇසිය යුත්තේ කියලා. උල්පතකින් පිරිසුදු ජලය පානය කළාට පස්සේ ආයාට මඩ වගුරකින් බොන්න හිතෙන්නේ නැහැ. හේතුව යා උල්පත් ජලය දන්න නිසා. පැහැදිලිද මම මේ කියන දේ? මේ වගේ ගස්ගල් වන පර්වත වලට වැඳ වැඳ හිටපු මිනිස්සුන්ට ලෞතුරා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ විජයශ්‍රී ජයශ්‍රී මහ බෝධින් වහන්සේ ලැබුණට පස්සේ බුදු කෙනෙකුටසේ සත්කාර කළා සම්මාන කළා වැඳා පිදුවා. මෙවැනි ප්‍රාකාර කිරීමේ ආනිසංස ගැන කවර කතාද? පින්වතුනි යම්කිසි කෙනෙක් දේශනාවේ තියෙනවා. අපි ගත්තොත් මිලින්ද ප්‍රශ්නේ තියෙනවා. අටුවාවල තියෙනවා. යම්කිසි කෙනෙක් නපුරු හිතෙන් තරහ හිතින් ජයශ්‍රී මහ බෝධින් වහන්සේගේ පොත්තක් නියපෙත්තෙන් හීරුවත් අනිවාර්යෙන් ඊළඟ ජීවිතේ නිරේ කියලා. අත්තක් කැපීම ගැන කවර කතාවද? බෝධියක් කැපීම ගැන කවර කතාවද? නපුරු හිතෙන් ඒ කරන දේ බුදුන්ගේ ලේසැලවීම හා සමාන වෙනවා. මේ පෘථුවිය පුරාම අටපිරිකර පූජා කරලා ඒ වරදින් නැගී හිටින්න බැලුවත් ඔහුට අර පාප කර්මෙන් නැගී හිටින්න වෙන්නේ නැහැ. එච්චර භයානකයි බෝධින් වහන්සේ නමක් විශේෂයි පාපකාරී හිතකින් කරන දේ. පැහැදිලිද මම මේ කියන එක? එතකොට පින්වතුනි එහෙනම් පහන් සිතින් බෝධින් වහන්සේට ප්‍රාකාර මම්මාවත් මලු රංවැට සහිත මේ කරන දේ මේ කළ විහාර ප්‍රතිසංස්කරණයේ පින කොයිතරම් ආනිසංස දෙයක්ද? ඒ නිසා සත්පුරුෂ ජනයා ඒ කරපු පින සාදු සාදු කියා පින්වතුනි අනුමෝදන් වෙන්න. ඔබත් මේ මහා පින්කමේ කොටස්කරුවන් වෙන්න. ඒ නිසා මේ කාරණාව මේ පින්කමට පමණක් නෙවෙයි. ඔබගේ ජීවිතය තුල කරන සෑම පින්කමකදීම සමහර වෙලාවට මේ බලන්න ඔබගේ ඥාතියෙක් අසල්වැසියෙක් කියනවා ඔන්න දැන් මේ දවස්වල මිහින්තලේ මිහිඳු සෑය හදනවා අපි ගියා ඒකට ශ්‍රම දාන කරන්න. දීඝවාපියේ සෑය මේ දවස්වල හදනවා අපි ගියා ඒකේ ශ්‍රම දාන කරන්න කියලා. ඒකට අල්ලපු ගෙදර කට්ටිය කල්පනා කරනවා ඔන්න හොරෙන් ගිහිල්ලා අපිට කිව්වේ නැහැ. අපිට කිව්වනම් අපිත් එනවනේ. මොකද්ද දැන් මේ කතාවෙන් මෙයාට අහිමි වුනේ? මොකද්ද අහිමි වුනේ? සාදු කියලා අනුමෝදන් වෙන පින නැති වුණා. නොහොඳ නෝක්කඩුවක් ගත්තා. අනේ සාදු සාදු ඔයාලා ගොඩාක් පින් කරගත්තා අනුමෝදන් වෙනවා. මේ අපිටත් අවස්ථාව ලැබුණ ගමන් යන්න ඕන. ඉවරයිනේ වචන ටිකනේ. ඊළඟට දානයක් ඔයාලා ගියා අපිට කිව්වේ නෑ ඔයාලා. පින්වතුනි පින්කමක් ගැන Tamanට පණිවිඩේ හෝඩුවාව ලැබෙන්න පවා පිනක් ඕන. ඒ පින්කම ඔබට මඟ හැරුණේ යම්කිසි මොකක් හරි දෙයකින් වෙන්න ඇති. නමුත් ඒ පින්කම මඟ හැරුණට සාදු කියලා අනුමෝදන් වෙන එක නැති කරගන්න එපා.
පිනක් අනුමෝදන් වෙන්න හිතේ තියෙන ලොකු සද්ධාවක්. සද්ධාව නැති කෙනාට පින සතුටින් අනුමෝදන් වෙන්න බෑ. අපි කියමු බෝධි ප්‍රාකාරයක් හැදීමේ ආනිසංස දන්නේ නැහැ. බෝධියක තියෙන ආනුභාවය දන්නේ නැහැ. පින්වතුනි ලෞතුරා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් සතියක් පුරා ජයශ්‍රී මහ බෝධින් වහන්සේ දෙස බලා සිටියා. අනිමිස ලෝචන පූජාවෙන් පිදුවා. දෙවියන් බඹුන් නාගයන් බෝධින් වහන්සේ පිදුවා පුදනවා. මේ වගේ දෙවියන් බඹුන් සහිත සකල ලෝක සත්වයාම වඳින, දෙවියොත් වඳින, නාගයොත් වඳින, බ්‍රහ්මයොත් වඳින, මිනිසුත් වඳින, රහතන් වහන්සේලාත් වඳින වෘක්ෂයක් ලෝකේ තියෙනවා නම් මොකක්ද? කුමක්ද? ජයශ්‍රී මහ බෝධින් වහන්සේමයි. රහතන් වහන්සේලා පවා වඳිනවා. බ්‍රහ්මයොත් වඳිනවා. එහෙව් බෝධින් වහන්සේට උපස්ථාන කිරීම. රහතන් වහන්සේලා පවා ධාතු සෑය වඳිනවා. එහෙව් සෑයකට උපස්ථාන කිරීම කොයිතරම් ආනිසංසද? එක හාමුදුර නමක්ගේ තාත්තා කෙනෙක් දඩේමට හුරු වෙලා. ඊට පස්සේ දැන් ඒ ස්වාමීන් වහන්සේ පස්සේ කාලික රහතන් වහන්සේ නමක් වුණා අනුරාධපුර යුගයේ. තාත්තා ටිකක් උත්පල වුණා. ස්වාමීන් වහන්සේ ඉතින් අනුකම්පාවෙන් අර දඩයන් කරපු තාත්තව කතා කරලා කැමති කරගෙන කොහොම හරි අර වැඩි ජීවිතේ නතර කරලා මහාන කරගත්තා. අතුපතු ගාගෙන හරින්නේ නැතයි කියලා. දැන් මේ වයසක තෙරුන් වහන්සේ අතුපතු ගාගෙන ඉඳලා දැන් අර කලින් පොඩ ලෙඩ තිබ්බා. අසනීප වුණා. දැන් අසාධ්‍ය ඇඳේ ඉන්නේ. ඇඳේ ඉඳින් කෑ ගහනවා ගින්දර පේනවා කියලා. අර කරපු දඩයන් වල කරුමේ පේන්න ගන්නවා ගින්දර. ඒ කියන්නේ සමහර කර්ම අපි නොසිතූ විදියට එන්නේ. එක පුතේගේ තාත්තා කෙනෙක් ලෙඩ ඇඳේ ඉඳින් වඳුරෙක් කියලා කෑ ගහනවා. ඒ පැත්තේවත් වඳුර නැහැ. ඒතර දැන් හිතා ගන්න බෑ මේ වඳුරෙක් කියලා කෑ ගහන්නේ කියලා. ඊට පස්සේ එක දිගට කෑ ගහ හිටියා. ඊට පස්සේ අම්මා දවසක් පුතාලට කිව්වා පුතේ උඹලා ඉපදෙන්න කලින් අපි ඉස්සර හේන් කොටලා ජීවත් වුණේ. ඊට පස්සේ ඔය උඹලගේ ලොකු අයියලා රස්සාවල් ගත්තට පස්සේ තමයි අපි මෙහෙට ආවේ. ඒ හේන් කොටන කාලේ අපිට තිබ්බ ලොකුම කරදරය තමයි මේ හේනට වඳුර පයින් එක. උඹලා ඒ තාත්තා එක වඳුරේ කල්ලලා ඔළුව කුඩු කරලා හේනේ එල්ලුවා. මීට අවුරුදු 30කට 40කට කලින්. හැබැයි ඔච්චරයි උඹගේ තාත්තා කළා තියෙන්නේ කියලා. අවුරුදු 40ක කාලෙන් වැසී තිබ්බ දේ මරණ මංචකේ දැස් ඉදිරියට ආවා. ඒකයි පව් කරන්න එපා කියලා කියන්නේ. ලෝකෙටම වැහුණා. ඉදිරියේ තමන් ඉදිරියේ එනවා එදාට නෑ කියන්නද? කාටද කියන්නේ? තමන් කරපු දේ තමන් ඉදිරියට පෙනෙද්දි කොච්චර හැංගි කළත් අවසාන එක සාක්ෂියක් මරණ මංචකේ ඉදිරියට එනවා. මොකක්ද ඒ සාක්ෂිය? හෘද ශක්තිය. එදාට නෑ බෑ කියන්න බෑ. අනිත් එක්කෙනාට රෝල් කරන්න බෑ. මේ තාත්තා ඉදිරියට ආවා. ඊට පස්සේ පුතා හරි බුද්ධිමත්. පුතා මොකද කළේ? අම්මගෙන් මේ කතාව අහලා හරි තාත්තේ ඔයා මම මේ කියන ටික කියන්නකෝ කියලා තාත්තා ඉස්සෙල්ලා පන්සිල් ගන්නකෝ කියලා තාත්තව බුදුරජාණන් වහන්සේ ධර්මයේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි කියලා තිසරණින් පිහිටෙව්වා. පිහිටලා පන්සිල් සමාදන් කෙරෙව්වා. හොඳට කටින් කියෙව්වා. කියවලා දැන් තාත්තා තෙරුවන් සරණ ගිය පන්සිල් රකින්න උපාසකෙක්. නිසා මම තෙරුවන් සරණ ගියා පන්සිල් රකින්නවා කියන එක විතරක් හිතන්න සත්තු ගැන හිතන්න නැතුව කිව්වා. ඒ මොහොතේ පටන් වඳුර පේන්නේ නැහැ.
හිතට අවංකව තිසරණ සහිත පංචශීලී ගැනීමේ මෙලොව විපාක මරණ මංචකේ ගති නිමිත්ත අතුරුදහන් වුණා. මම මේ කියන්නේ ගියේ අර හාමුදුරන්ගේ පියාණන් වූ වයසක තෙරුන් ගිනිදැල් පේන නිමිත්ත පහළ වෙලා අපිට මිනිස්සු මැරෙනවා පේනවා. නමුත් අවසානට පහළ වුණ නිමිති කවුද දන්නේ? සමහර මිනිස්සු නම් කියනවා ඇඟ දනෝ ෆෑන් එකක් දාපල්ලා. ඇඟ දනවා කිව්වට අපිට ගානක් නැහැ. එයාට ඒ දැවිල්ල බඩගිනි කියනවා. අපිට ගානක් නැහැ. එයාට ඒ ගින්න පිපාසයි කියනවා. එයාට ඒ ගින්න. සමහර ලෙඩ්ඩු අවසන් කාලේ තොලකට වේලෙනවා බලාගෙන ඉද්දින්. මේ වතුර පොවනවා මේ කට වේලෙලා. මේ තොලපටවල් වේලෙනවා ඇලෙනවා කට අරගන්න බැරුව යනවා. මරණ මංචකය කියන්නේ සුළුපටු දෙයක් නෙවෙයි. තේරෙන එකෙක් නම් හිටියොත් මොන හරි කරයි. නැත්තම් අනිත් අය හිතයි ඔහොම තමයි ලෙඩ්ඩු කියලා. අවසාන කාලේ ඔහොම තමයි කියයි. ඔය ලෙඩේ හැටි කියයි. නමුත් මේ කෑ ගහන්නේ නිමිති පහළ වෙලා. එතකොට කොයි දරුවද ශ්‍රද්ධාවෙන් ඉන්නේ? බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා තිසරණේ පිහිටන්න දරුවෝ කොහෙද ශ්‍රද්ධාවෙන් ඉන්නේ? පන්සිල් පද පහේ පිහිටවන්න තාත්තා පන්සිල් පද පහේ පිහිටවන්නේ කොහොමද? පුතාට පන්සිල් පද පහ කියා ගන්නවත් බැරුව. අම්මයි තාත්තයි දරුවෝ එකට ඇවිල්ලා බුදුන් වඳින්න ලැජ්ජයි. බෝමලුවේ සෑමලුවේ සිල් රෙද්ද පොරවගෙන සිල් සමාදන් වෙලා ඉන්න ලැජ්ජයි. දැන් ඔයාලා වුණත් ඉස්සරහට ඇවිල්ලා බණ අහන්න ලැජ්ජයි. ඒකට අවසාන මොහොතේ බෙහෙත් කරනවා. ඒක වෙනම එකක්. එහෙම නෙවෙයි මේ තෙරුවන් සරණ යන්න සීලේ පිහිටවගන්න තුනුරුවන්ට වරදක් වෙලා තියෙනවා නම් තෙරුවන් කමා කරගන්න කියලා අර ලෙඩාව ඒ අගතියෙන් මුදවන්න දරුවන්ට හයිය සද්ධාවෙන් එන හයිය තියෙන දරුවෝ හිටියොත් නිරේ යන්න සතර අපාය යන්න ඉන්න කෙනෙකුට උනත් පිහිටක් සැලසේවි. නැත්තම් ඔවුන් ඒ ගති නිමිත්තෙන් තමාට පෙන්නන ලෝකෙටම යනවා. අර ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ නම. ඒ ස්වාමීන් වහන්සේ ඉක්මනට කල්පනා කළා දැන් තාත්තට ගති නිමිති පහළ වෙලා නිරය කියලා මේ වාගේ බෝධි මණ්ඩපයේ ආසනවල මල් ඇතුරු අර රහතන් වහන්සේ කැපකරුවන් ලවා මල් ගෙනල්ලා. සෑමලුවේ ආසනවල මල් පිරෙව්වා. පුරවලා අර තාත්තා උස්සගෙන ගිහිල්ලා අර ස්වාමීන් වහන්සේ වයසක ස්වාමීන් වහන්සේ උස්සගෙන ගිහිල්ලා මේ කිව්වා මේ ස්වාමී තෙරුන් වහන්සේ ස්වාමීනි මේ මල් පහන් සුවඳ දුන් සහිත මේ සියලු පූජාවන් ඔබට පින් පිණිසයි මේ බුදුරජාණන් වහන්සේට පූජා කරන්නේ. සෑරජාණන් වහන්සේට බෝරජාණන් වහන්සේට සාදු කියා අනුමෝදන් වෙන්න කිව්වා. සාදු සාදු කියා බෝමලුව වට යනවා උස්සගෙන. අර වයසක තෙරුන් වහන්සේ සාදු කියනවා. ඊට පස්සේ අනුමෝදන් වුණා මේ පින්කම. ඒ අනුමෝදන් වෙලා බෝධිය වටේ ගිහිල්ලා ඇවිල්ලා ඉක්මනට තමන්ගේ ස්වාමීන් වහන්සේට අර පුතා ස්වාමීන් වහන්සේට කියනවා ස්වාමීනි අයින් වෙන්න කියනවා. මේ ලස්සන කාන්තාවක් ඇවිල්ලා අයින් වෙන්න කියනවා. එතකොට තෙරුන් වහන්සේට දිවසින් පෙනුණා පියාණන්ට දිව්‍ය අප්සරාව පේනවා. එතකොට හිතුණා අර ගිනි දැල් වලට වැඩිය දැන් දිව්‍ය ලෝකේ අප්සරාවන් හරි පේන එක හොඳයිනේ කියලා රහතන් වහන්සේ නිහඬ වුණා. ඒ බෝමලුවේම ඒ තෙරුන් වහන්සේ අපවත් වුණා. දෙවියන් අතර ඉපදුණා. අවසාන මොහොතේ දැන් අවසාන මොහොතේ ඉන්න කෙනා කෝ ලොකු දුව ආවේ නැත්තේ ඇයි? පොඩි එක්කෙනාට කිව්වේ නැද්ද? මම දන්න සිද්ධි තියෙනවා. ලෙඩ ඇඳේ මරණ මංචකේ කොරෝනා හැදිලා ඉඳිද්දි ලෙඩු කියනවා අනේ අහවල් තැන සල්ලි තියෙනවා මං වෙන ස්පිරිතාලයකට ගෙනියන්න මං වෙන තැනකට ගෙනියන්න මෙහෙ හරියට වෙදකම් කරන්නේ මට අමාරුයි අහවල් තැන සල්ලි තියෙනවා. අවසානයේ බැංකු පොත මතක් වෙලා සල්ලි තියෙද්දිනුත් Tamanට හරි ප්‍රතිකාර ලැබුණ නැහැ කියන
හීල්ලීමෙන් මිනිසු මෙරිලා ගියා. ඇයි මේ? ඉන්න කාලේ ලෞකික සම්පත් ගැනම හිත හිතා හිටියා. තමන් කරගත්ත පිනක් නැහැ, කුසලයක් නැහැ. ලෙඩ වුණාම මරණ මංචකයට වැටුණාට පස්සේ පින්වතුනි කර්මයේ ඉදිරිය අපි සල්ලම් වෙනවා, කාල් ගෑවෙනවා. ඒ වෙලාවට මැවි මැවි පේනේවා වළක්වන්න බෑ. හොඳ දේවල් නරක දේවල් සල්ලම් වෙවි පේනවා. එදාට එයා ඉත්තෙක් වගේ මරණ මංචකේ එයා ඉන්නේ. තරහක් આવොත් තරහ පාලනය කරගන්න හයිය තියෙන මිනිස්සු එදාට මරණ මංචකේ නරකක් ආවත් හිත පාලනය කරනවා හිතන්න හොඳ නැහැ කියලා. ලැජ්ජ බය තියෙන මිනිස්සු ඉන්නවා. නරක සිතිවිලි එද්දින් හොඳ නැහැ කියලා හිත පාලනය කරනවා. ඒ මිනිසුන්ටත් මරණ මංචකේ හිත පාලනය කරන්න පුළුවන්. ඔන්න තරුණ දුවෙක් පුතෙක් සෑමලුවට බෝමලුවට එනවා. ඒ අයට ඇති වෙන ප්‍රේමයකින් බැඳීමකින් පෙම්බස් දොඩන්න හිතෙනවා. එතකොට ඒ අයට හිත චෝදනා කරනවා බුදුරජාණන් වහන්සේගේ බෝධීන් වහන්සේ ළඟ සෑය ළඟ අපි මේ වගේ නොපනත්කම් කියන එක කතා වෙන එක සුදුසු නෑ. පන්සලක මේක සුදුසු නෑ. පන්සලකින් යනකොට අනුන්ගේ බාට දෙක දාගෙන යන එක සුදුසු නෑ. ඒක හොරකම කියලා මෙයාගේ හිත චෝදනා කරලා මෙයා මේ පාපේ වළක්වනවා. අන්නේ පුහුණුව තියෙන කෙනාට මරණ මංචකේ අකුසල් ආවත් අකුසල් පාලනය කරන්න පුළුවන්. ඔහු අකුසල් චේතනා පාලනය කරන්න පුහුණු වෙලා තියෙන නිසා. ඒත් හිතුන ගමන් හිතුන දේ කරනවා. මුලා වෙලා ඉන්න. ෆෝන් එකක් ගත්තම ෆෝන් එක තියෙන වෙලාව මතක නැහැ. කන්න මතක නැහැ. බොන්න මතක නැහැ. හිත සිටිවිලි සමුදායේ අකුසල් සැඩ පාරේ ගහගෙන යනවා. බ්‍රේක් නැහැ. වළක්වන්නේ අන්න ඔය පුහුණුව. ඒ කියන්නේ සිත අයාලේ යන්න දීමේ පුහුණුව මරණ මංචකේ ඇවිල්ලා මතක් වෙන දේවල් එක්කම හිත යනවා. වළක්වන්න බෑ හිත. අකුසල් වළක්වන අභ්‍යාසයේ පුහුණු වෙන්න පින්වත්නි. පාපේ වළක්වන ඒ සිටිවිලි වළක්වන අභ්‍යාසයේ පුහුණු වෙන්න මරණ මංචකේ කියන්නේ සුළුපටු දෙයක් නෙවෙයි. නොඑක් දේවල් මතක් වෙනවා. උඩු බැලි අතට වැටිලා ඉන්නකොට තමන්ගේ වේදනාව අනිත් අයට ගන්න බෑ. ඒ වෙලාවට කාරණා දෙකයි තියෙන්නේ. හිත පුහුණු කරලා ධර්මයේ සිහි කරන එකයි. ඊළඟ කාරණාව තමයි කරපු බලවත් පිං. විශ්වාසයි මට නම් මේ සේනක මහත්මයා සහිත මේ පිනට මුල් වුණ අයට මේවා මරණ මංචකේ නිමිති බවට පත් වෙනවා. බුද්ධ ශාසනය කළ විහෙර විහාර. ඒ නිසා සතුටෙන් පින්කමක් කියනවා අනුමෝදන් වෙන්න. පිනේ විපාක කියන එක දැනගන්න. මැරිලා ඉපදෙනවා කියලා හිතන්න. තමන් අකුසලයන් නම් කරන්නේ. මැරිලා ඉපදුනොත් මැරිලා ඉපදෙන කොට එහි විපාකේ තමන් එනවනේ කියලා හිතන්න. මැස්සෙක් උල තියපු කෙනත් මනුස්ස ලෝකයේ උල උඩ ඉඳ සිද්ධ වුණා. එහෙනම් මැස්සෙක් මඳුරෙක් තලන කොටත් ඒ කර්මයක් එනවා පින්වතුනි යම් දවසක. අම්මට තාත්තට අතපය දික් කරන කර්මය, ගරු කළ යුත්තන්ට ගරු කරන්නේ නැති කර්මය සංසාරේ එනවා තමන් පහත් කුලවල ඉපදිලා. අනිත් අයගේ තාඩන පීඩන වද බන්ධන වලට ලක් වෙලා මේ මනුස්ස ලෝකේ පෑගි ගෞරවයක් සම්මානයක් පිළිගැනීමක් නැති තත්වයට පත් වෙනවා. අනිත් අයට ගරු නොකළාම මේ ලෝකේ ගරු කළ යුතු පූජනීය වස්තු තමයි බෝධීන් වහන්සේලා, ධාතුන් වහන්සේලා, ස්තූප වහන්සේලා, සංගරුවන් වහන්සේලා. ගරු කළ යුතු තැනකට නිගරු කරන්න එපා. කටවල් තියෙන පළියට වචන කියන්න එපා. සංගරුවන් වහන්සේලාට කට කතා බඳින්න එපා. ඇයි ගෙවල් වල ප්‍රශ්න මදිද? ගමේ තියෙන ප්‍රශ්න ටික මදිද? හිතේ තියෙන කෙලෙස් වලින් ඇති වෙන කලකොලොප්පම් මදිද? එක එකාට කතා හදන්නේ. අපේ මිනිස්සු කට තියෙන පළියට කියවා පව්කම් රැස් කර ගන්නවා. හරියට සංසාරේ පව් මදි වගේ. සංසාරේ පින් මදි කියන අදහස ඇරන් මේ සෑමලු බෝමලු ගිගුම් දෙන්න බුදුගුණ කියන්න. සෑ රජාණන් වහන්සේලා බෝධීන් වහන්සේලාගේ ආසන මලින් සරසා පුද දෙන්න. උපන් දිනේට විශේෂ දවසක විභාගෙට යනකොට මේ උතුම් බෝධීන් වහන්සේලා සෑ රජාණන් වහන්සේලා ඉදිරියේ
කිරියාර සහිත පූජාවන් පවත්වා තුනුරුවන්ගේ ආශිර්වාද ගන්න. ඒ පින ඔබට ලොකු ශක්තියක් වෙනවා. ගමනක් බිමනක් යද්දී මේ වගේ කරපු පින් සිහි කරන්න. ඒ නිසා අසරණ වෙලා මැරෙන්න එපා සරණක් තියෙද්දි. ඒ නිසා මේ පන්සල් මලු, මේ බෝ මලු, චෛත්‍ය මලු සුද්ධ පවිත්‍ර කරන්න. වැටෙන බෝපතක් අතින් අයින් කළත් ඒකේ පිනක් තියෙනවා. ඒ ශ්‍රද්ධාවට එන්න. බෝමල්ුවක කොළ අයින් කරපු පිනෙන් තමයි මිලිඳු රජුරෝ පහළ වුණේ. ඒ බෝමලුව අතුගාපු පිනෙන් තමයි නාගසේන මහරහතන් වහන්සේ පහළ වුණේ. එක පන්සලේ ගුරයි ගෝලයයි තමයි මිලිඳු මහරහත් මේ නාගසේන රහතන් වහන්සේ මිලිඳ රජුරුයි කියන්නේ. මේ බෝපත් අයින් කරපු එකේ විපාකයක් ආවේ. ඒ නිසා සෑමලු බෝමලු හැඩි වෙන්න දෙන්න එපා. ඒවා ඉවත් කරනකොට මේ වගේ මගේ හිතේ කෙලෙස් ඉවත් වේවා කියලා හිතන්න. බෝධි පූජාවක් තියෙනකොට එකපාරම ඇවිල්ලා බෝධි එල්ලලා කොඩි ගැට ගහ ගන්න පනින්න එපා. හොඳට සුද්ධ පවිත්‍ර කරන්න. ආසන මල් වලින් පුරවන්න. පැනින් දෝවණය කරන්න. පිච්ච මල් යෙදු පිරිසිදු පැන් වලින් බෝධින් වහන්සේ නාවන්න. බොජ්ජංග පිරිස් සජ්ජායනා කරන්න. රතන සූත්‍ර සජ්ජායනා කරන්න. මෛත්‍රී භාවනාව සිද්ධ කරලා සෙත්පතන්න. දෙවියන්ට උනත් දෙවියන් ඉදිරියේ පුරවා තිබෙන පළතුරු වට්ටි වලට වඩා, දෙවියන් වැහෙන්න පළඳන මල් මාලාවලට වඩා මේ වාගේ පින්කමකින් අනුමෝදන් කරන පිනෙන් දෙවියෝ සුඛිත මුදිත වෙනවා, බොහෝ සැපයටපත් වෙනවා. තියෙන පූජාව දෙවියන්ට එක ආහාර වේලක් විතරයි, එක ඕජාවක් විතරයි. නමුත් මේ වාගේ පින් අනුමෝදන් කරනකොට 100,000 වසරකට ඒ දෙවියන්ට දිව්‍ය වූ සම්පatti පහළ වෙනවා. එනිසා දෙවි කෙනෙකුට උනත් පින් දෙන්න නම් මේ වගේ සෑමලු බෝමලු වල හොඳට වත් පිළිවෙක් කළා, පිරිත් සජ්ජායනා කරලා, මෛත්‍රී භාවනාදී සිද්ධ කළා. ඒ දෙවියන්ට පින් දෙන්න. ඒ දෙවිවරු අකෘතඥ නැහැ. දෙවියෝ කෘතඥ පූර්වකයි. කෙලෙහි ගුණ දන්නවා. ඒතකොට පිනෙන් සුඛිත මුදිත වන මේ දෙවියෝ ඒ මිනිසුන්ට ආරක්ෂාව සලසනවා. සෑයක් වඳින්න නැති, බෝධියක් වඳින්න නැති මිනිස්සු පූජා වට්ටියක් අරගෙන එනකොට ඒ දෙවියන්ට පේන්නේ එක වේලක් විදියට විතරයි. ඒ නිසා කල යුත්තේ මොකද්ද, නොකල යුත්තේ මොකද්ද කියලා තේරුම් ගන්න. සමස්තයක් වශයෙන් අවසානයේට මා මෙතෙක් කිව් දේ කැටි කළා කියනවා නම් මම කිව්වේ එඬරු ගහටත් වැන්ද කෙනාට විපාක හම්බ වුණා නම් ජයශ්‍රී මහ බෝසමිඳුන් විශේෂයි ශාරීරික ධාතු විශේෂයි කරන මෙවැනි පූජෝපහාරවල විපාක කොයිතරම්ද කියලා. ඊළඟට මේ වාගේ පින්කම් අනුමෝදන් වෙන එක කොයිතරම් හොඳද කියලා. ඒ වගේම පිනක් අනුමෝදන් වෙන්න හොඳ හිතක් තියෙන්න ඕන පින්වතුනි. හොඳ හිතක් නැති කෙනෙකුට පින් අනුමෝදන් වෙන්න බෑ. ඇදයක් හොයනවා. හොඳට බලන්නවා. මොකක් හරි ඇදයක් හොයනවනේ. හොඳ හිතක් තියෙන අයට ඇදේට වැඩිය අනුමෝදන් වෙනවා. තව ළමයෙක් ඉගෙන ගත්තත් අනේ හොඳයි. කොච්චර හොඳයිද ඒ ළමයාගේ පිනක් ඒක. දැන් කියන්නේ ගෙවල් වල අන්න අරුන් ඉගෙනගෙන අපේ උන්න තමයි බැරි. අර එවුන් පන්ති ගියෙත් නෑ. අපි පන්ති කීයකට දැම්මද? දැන් මේ තියෙන ඉරිසියාව හීල්ලිල්ල තමයි එයාලගේ පවුලට තියෙන සාපේ. අනේ ඒ දරුවා ඉගෙන ගන්න පින් තියෙනවා. ඉතින් අපේ ළමයිට පුළුවන් විදිහට අපි ඉගෙනුවා, අපි බලමු ඉදිරියට කියලා අර හිත මධ්‍යස්ත කරගන්නේ නැහැ. හැම වෙලාවෙම අර ඒ අනුමෝදන් වෙන එක කළා නම් හරි. අනුමෝදන් වෙන්න තියෙන්න ඕන පින් පව් ගැන තේරුම. දැන් ඔන්න ගෙදරක නෝනයි මහත්තයා රණ්ඩු වෙනවා. තව ගෙදරක හොඳ ජෝඩුවක් hina වෙවි අත් අල්ලගෙන ටවුන් යනවා. මේ ඉඳලා අන්න අරුණ්ණන් යනවා. ඒකට අපේ මිනිහා. දැන් අර ජෝඩුවට හීල්ලුවා. ඒතර මෙයා කල්පනා කරනවා අනේ සාදු එක පවුලක් හරි මේ ලංකාවේ සමගින් ඉන්න එක කොච්චර හොඳද. අනේ සාදු අපි ඉතින් අපි කරගත්ත දේවල් නෙව කියලා කර්මයේ ගැන හිතලා ඒක මධ්‍යස්ත වෙනවා. හූල්ලන්නේ නැහැ. සමහර අයගේ ඉරිසියාව වැඩිලා කොහොම හරි සමගිව තියෙන පවුල් පවා කඩනවනේ. ඉරිසියාව එච්චර භයානකයි. ජීවිතාත්ම භාව 7,000 ගාණක් විපාක හම්බ වෙනවා. පින්වතුනි මේ විපාක කියන්නේ හරි භයානකයි.
ඔක්කොටම එකම විපාකෙ නෙමෙයි සකස් වෙන්නේ. දැන් කියමු ඕන මඳුරුවෙක් මරනවා. ඔන්න ළමයි දෙන්නෙක් මඳුරෝ දෙන්නෙක් අතේ වහපු මඳුරෝ දෙන්නෙක් මරනවා. දෙන්නටම එක විපාකෙ නෙවෙයි හැදෙන්නේ. මං උදාහරණයක් ගත්තොත් ඉස්සර එක එළුවෙක්ගේ බෙල්ල කැපුවා මිනිස්සෙක්. ඒ මිනිසයා ආත්ම භාව 500ක් බෙල්ල කැපුණා. තව එක කාන්තාවක් එළුවෙක්ගේ බෙල්ල කැපුවා. ඒ කාන්තාව අර එළුවගේ ඇඟේ ලොම් ගානට මේ බෙල්ල කැපුම් කෑවා. එක්කෙනෙකුට බෙල්ල කපලා ආත්ම භාව 500යි, එක්කෙනෙකුට ඒ එළුවගේ ලොම් ගානට. හැබැයි දෙන්නම කළේ එළුවගේ බෙල්ල කපපු එක. මේ කර්ම විපාක විසි අචින්තියයි කියලා ලෞතර බුදුරජාණන් වහන්සේ වදාළේ ඒකයි. අපි දන්නේ අර සත්වයාගේ තියෙන ගුණ බලය, ඒ වගේ මෙයාගේ චේතනාව. බෝධිසත්වයෝ තිරිසන් ලෝකේ ඉපදිලත් ඒ තිරිසන් සතාට හානි කරපු අය නිරේ ගිහිල්ලා තියෙනවා. ඒ බෝධිසත්වයන්ගේ ගුණ බලය නිසා. ඒ නිසා හොඳ ගුණවත් මිනිසුන්ට අපි කතා හැදුවොත්, ඉරිසියා කළොත්, එකට එක කළොත් එහි විපාක අපිට එනවා. ඉතින් ඒ නිසා පින්වතුනි, පින්කම් කියන ඒවා යහපත් දේවල් අනුමෝදන් වෙන්න. අද බුද්ධ ශාසනයේ විශේෂයි මහ විශාල ආරාම පූජාවක්, මේ ප්‍රතිසංස්කරණ සහිත සුන්දර ආරාම පූජාවක් සිදු කළා. බෝධියට ගරු කරන්න ඕන. දැන් අද ඉඩකඩ තියෙන විදිහට මෙහෙම ඉන්නේ. නමුත් කවදාවත් අදින් පස්සේ දැන බෝධියකට පිටුපාන්න එපා. සෑයකට පිටුපාන්න එපා. ඊළඟට චෛත්‍යයට, බෝධියට, දේශකයන් වහන්සේට පාදික් කරන්න එපා. ඔබ දන්නවද සංඝයාට ස්වාමීන් වහන්සේලා මුල් කාලේ ලෝණ සෝරවික කියලා අපි කිව්වොත් අද කාලේ තෙලිච්ච වගේ දෙයක් මුල් කාලේ සංඝයා ලැබුණම වළඳලා තියෙනවා. නමුත් පින්වතුනි, මේ පාදික් කිරීම කියන කාරණාව මුල් කරගෙන තමයි බුදුරජාන් වහන්සේ සුරාපානේ පාචිත්‍යයන් කියලා සුරාපානේ තහනම් කළේ. ඒකට හේතුව තමයි සාගත කියලා හාමුදුරුවෝ නමක් සුරාපානේ කරලා ඒ හාමුදුරුවෝ උස්සගෙන ඇවිල්ලා වෙහෙරේ තිබ්බ බුදුරජාන් වහන්සේගේ පැත්තට හිස, අනිත් පැත්තට පා තියලා. අර හාමුදුරුවෝ වෙරිමර ගාතෙන් කැරකිලා බුදුරජාන් වහන්සේගේ පැත්තට පා දානවා, හිස අනිත් පැත්තට දානවා. සංඝයා කිව්වා ආයස්මතුනි හොඳ නෑ ශාස්ත්‍රුන් වහන්සේගේ පැත්තට පා දාන්න කියලා ආය හරවනවා. ආය හාමුදුරුවෝ කැරකෙනවා. ඒතර බුදුරජාන් වහන්සේ වදාලා මේ සාගතට කලින් තිබ්බ බුද්ධ ගෞරවය දැන් තියෙනවද නෑ කිව්වා. මේ සාගත කලින් ඉරිදියේ නාගයෙක් দমনය කළා තියෙනවා. දැන් දියබරියෙක්වත් අල්ලන්න පුළුවන්ද කියලා ඇහුවා. අනේ බෑ කිව්වා. එහෙනම් බුද්ධ ගෞරවේ නැති කරන, තමන්ගේ චිත්ත ශක්තිය නැති කරන කලේ යම් දෙයක් පානය කළා නම් ඒ පානය කරපු දේවල් පානය කරන්න සුදුසුද? නෑ ස්වාමීනි. එහෙනම් අද ඉඳලා සුරාපානේ පාචිත්‍ය, සුරාපානේ තහනම් කියලා අවතක් විදිහට වදාලා පාදික් කිරීම මුල් කරගෙන ජීවමාන බුදුරජාන් වහන්සේ පවා පාදික් කිරීම බුද්ධ අගෞරව විදිහට සැලකුවේ. එනිසා කවදාවත් සෑයකට, බෝධියකට, දේශකයන් වහන්සේ දිසාවට පාදික් කරන්න එපා. මේවා මිනිස්සුන්ගේ අතින් සිද්ධ වෙන්නේ දන්නේ නැති නිසා අපේ යුතුයකම කියලා දෙන එක. මතක තියාගන්න, යමක් කියනකොට ඒ වැරද්ද ඔබ අතින් වෙලා නම් ඒ වෙලාවට හිත රිදෙනවා. හිත රිදුනට ඔබ ලොකු පාපයකින් ගැලවෙනවා. උදාහරණයක් ගත්තොත් ඔබ ඔහොම ඉද්දින් කවුරු හරි කියනවා ඔයාගේ මූණේ හොටු කෑල්ලක් තියෙනවා කියලා. ඉක්මන ලැජ්ජ හිතෙනවා. හිත රිදෙනවා. නමුත් ඒක ඒ වෙලාවේ පියදාගත්ත නිසා නේද ඉස්සරහට තිබ්බ ලැජ්ජාවල් නැති වුනේ. ඕනම කෙනෙක්ගේ වැරද්දක් කියනකොට ඒ වෙලාවේ හිත රිදෙනවා යාට. අඩුපාඩුව පෙන්නපු ගමන් හිත රිදෙනවා. නමුත් ඒක පෙන්නපු නිසා තමයි එයාගේ අතින් තව වැරදි අඩුපාඩු වෙන්න තියෙද්දි එයා ඒකෙන් ගැලවුනේ. ඒ නිසා මට නිහඬව යන්න පුළුවන් මේවා දැක. නමුත් ආයෙ දවසක කරන්න එපා කියන්නේ. ඉතින් ඒ නිසා පින්වතුනි, මෙතුවක් කාලයක් බුදුරජාණන් වහන්සේ විශේෂයි, ධර්මයේ විශේෂයි, සංඝ රත්නයේ විශේෂයි, තුනුරුවන් විශේෂයි මගේ අතින් වරදක් වෙලා තියෙනවා නම් සමාව ලැබේවා කියලා දැන් සමාව ගන්න අදිස්ථාන කරන්න. ඉතින් ඒ නිසා ඒ විදිහට තුනුරුවන් කමා කරගන්න සිතකින් යුක්තවම අපි පුණ්‍ය අනුමෝදනාව සිද්ධ කරමු. අද දවසේ බොහෝ දෙනාට දැක බලා ගන්න අනුමෝදන් වෙන්න මහා පින්කමක් සිද්ධ කළා. ශ්‍රද්ධා රූප වාහිනිය නිසා
මේ දේශනා රූපවාහිනියත් අන්තර්ජාලෙත් විකාශනය වෙන නිසා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මේ පින අද අනුමෝදන් වෙනවා. ඉතින් ඒ නිසා සමහරට මේ පින කොහේ හරි ඉන්න රටක කෙනෙක් අනේ සාදු කියලා අනුමෝදන් වේවි. ඒ ඇත්තන්ටත් පින් රැස් වෙනවා. ඉතින් ඒ නිසා මේ පින්කමෙන් රැස් වුණ සියලු පින් පළමුවෙන්ම අනුමෝදන් කරමු. සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා. සෑරජානන් වහන්සේ රකින්න, බෝධීන් වහන්සේ රකින්න මේ සියලු පින් අනුමෝදන් වේවා. ඒ වගේම මේ පින්වතුන් නිතර සිහි කරමින් මේ පින කළේ මහා විෂ්ණු දෙවියන්ට පින් අනුමෝදන් කිරීම මුල් කරගෙන මේ විහෙර විහාර කර්මාන්තේ කරපු පින අද මේ රැස් කරගත්තා වූ මහා පුණ්‍ය ස්කන්ධය මහා විෂ්ණු දෙවියන්ට ශ්‍රී විෂ්ණු දෙවියන්ට අනුමෝදන් වේවා. පරිවාර සෙම්පති දෙවිවරු සහිත දිව්‍ය රාජවරු පරිවාර දෙවියන් සහිතව තලාටු භූමාටු වන රුක්ෂ දේවතාවුන් ආකාශ පර්වත වන දිවි දේවතාවුන් වහන්සේලා මහා පින අනුමෝදන් වෙත්වා. සතුටින් අනුමෝදන් වෙත්වා. බුදු සසුනේ දියුණුව පිණිස කටයුතු කරත්වා. මෙවැනි පින්කම් කරන පින්වන්තයෝ ආරක්ෂා කරත්වා. අනුමෝදන් වන මේ සියලු දෙනා ආරක්ෂා කරත්වා. දෙවියෝ මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා.